පළමු කොටම මේ කුෂ්කර්ම ප්‍රතිපත්තිය ඉදිරිපත් කිරීම සඳහා ඒ සම්පාදනයේ වෙනුවෙන් විශාල කණ්ඩායමක් දායකත්ව සැපෙවුවා. මා සියලු දෙනාටම බෙහෙන් විශ්තුතිවන්ත වෙනවා. අපේ රටේ කුෂ්කර්මාන්තයේ ගොඩනැන්වීම සඳහා විධිමත් ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම පිළිබඳව මා දන්නවා වුන් දීර්ඝ කාලයක් ගොවි ජනපදවල ගොවින් එක සාකච්ඡා කරමින් ඒ වගේම දිවා රාත්‍රී වුන් එකතු වෙමින් සාකච්ඡා කරමින් මේ ප්‍රතිපත්ති මාලාව සකස් කිරීම සඳහා විශාල වෙහෙසක් දරුවා. නැවත වතාවක් ඔවුන් සියලු දෙනාට බෙහෙන් විශ්තුතිවන්ත වෙනවා. කුෂ්කර්ම ප්‍රතිපත්තිය වෙනම ප්‍රතිපත්තියක් ලෙසම සලකන්න බෑ. රටේ පොදු ආර්ථික සානුකූල ප්‍රතිපත්තීන් එක කුෂ්කර්ම ප්‍රතිපත්තිය ගැට ගැසී තිබෙනවා. අපේ පොදු ආර්ථික උපාය මාර්ගයේ කුමක්ද? ඒ ආර්ථික උපාය මාර්ගයේ කුෂ්කර්මාන්තයට හිමි විය යුතු තැන ඒකත් එක්ක ප්‍රතිපත්තිය ගැට ගැහෙනවා. ඒ වගේම අපේ වෙළඳ ප්‍රතිපත්තිය මොකක්ද? ඒ වෙළඳ ප්‍රතිපත්තියත් එක්කත් කුෂ්කර්මාන්ත ගැට ගැහෙනවා. ඊළඟ අපේ පරිසර ප්‍රතිපත්තිය කුමක්ද? ඒ පරිසර ප්‍රතිපත්තියත් එක්කත් කුෂ්කර්මාන්ත ගැට ගැහෙනවා. ඒ නිසා වෙනම අපි ලියවිල්ලක් ඇටියට කුෂ්කර්ම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න උත්සාහ දරුවා. මෙය අපේ රටේ බොහෝ ශාස්ත්‍රයන් එක්ක වළක්වන්න බැරි විදිහටම සම්බන්ධ වී සිටිනවා. ඒ නිසා මේ ප්‍රතිපත්තිය අනිකුත් ප්‍රතිපත්තීන් එක්ක නොගැටෙන විදිහට ඒකට අනුරූපී වන විදිහට තමයි අපි සකස් කොට තිබෙන්නේ. මීට අනුරූපී තමයි ආර්ථික ප්‍රතිපත්තිය. මීට අනුරූපීව තමයි තිබෙන්නේ පරිසර ප්‍රතිපත්තිය. මීට අනුරූපීව තමයි තිබෙන්නේ අපේ වෙළඳ ප්‍රතිපත්තිය. මීට අනුරූපීව තමයි තිබෙන්නේ අපේ සංවර්ධන ප්‍රතිපත්තිය. මීට අනුරූපීව තමයි තිබෙන්නේ දුප්පත්කම තුරන් කිරීමේ ප්‍රතිපත්තිය. ඒ නිසා මේක වෙනම අපි ලියවිල්ලක් ලෙස ගත්තත් අනිත් ප්‍රතිපත්තීන් එක සමපාත වෙන ඒවත් එක්ක එකට ගැට ගැසුණු වැඩසටහනකට තමයි මේක ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඊළඟ මේකේ අපේ අරමුණු කීපයක් තිබුණා. එකක් තමයි රටක අතිශය වැදගත් ඒ රටේ ආහාර සුරක්ෂිතභාවය. ඒක අපි මොනතරම් ප්‍රමාණකින් අවියාවිද වලින් සන්නද්ධ වෙලා හිටියත් මොනතරම් නිපුණතාවයන් හැකියාවක් තිබෙන හමුදාවන් ස්ථාපිත කරගත්තත් රාජ්‍යක පැවැත්ම රඳා පවතින්නේ නැහැ. ඒ රට මොනතරම් ප්‍රමාණයකින් ආහාර වලින් සුරක්ෂිත කියන දේ අපි ආරක්ෂා කරගන්න බැරි වුණා. ඒ නිසා අපි ප්‍රමුඛම ඉලක්කයක් තමයි ශ්‍රී ලංකාව ආහාර වලින් සුරක්ෂිත රාජ්‍යයක් බවට පත් කරන එක. දෙක ගොවි ජනතාවට ඔවුන්ගේ ජීවන තත්ත්වයත් ඒ කියන්නේ ඔවුන්ගේ ආදායම ඔවුන්ගේ සමාජීය තත්ත්වයත් ඔවුන්ට දෙන සමාජ පිළිගැනීම උසස් කිරීම මෙම ප්‍රතිපත්තියේ අරමුණ. මොකද අපි දන්නවා අපේ රටේ ඉතාමත් පහළ ජීවන තත්ත්වයක් තමයි අපේ රටේ ගොවි ජනතාවට හිමි වී තිබෙන්නේ. ඒ වගේම උන්ට හිමි වී තිබෙන ඉතාමත් පහළ සමාජීය තත්ත්වයක්. ඒ නිසා උන්ගේ ජීවන තත්ත්වය සමාජීය තත්ත්වයක් ඉහළ නැන්වීම මෙම ප්‍රතිපත්තියේ අරමුණක් ලෙස තිබෙනවා. විශේෂයෙන්ම ගොවි ජනතාවට තමන්ගේ නිෂ්පාදනයන් සඳහා නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව සාධාරණ මිලක් ලැබීම. අපි දන්නවා අද ගොඩාක් කුසි නිෂ්පාදනයන්ට ඒ සාධාරණ මිල ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ අපේක්ෂාවක් තමයි කුෂ්කර්මාන්තයේ නියැලෙන ගොවි ජනතාවගේ නිෂ්පාදන වලට ඒට යන නිෂ්පාදන පිරිවැයට සරලන පරිදි යම් මිලක් ලැබිය යුතුයි. ඒ මිල ලබා දීමේ ප්‍රතිපත්ති අපි මේකට ඇතුළත් කොට තිබෙනවා. ඒ වගේම පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට කුසි නිෂ්පාදන මිලදී ගැනීමේ අවස්ථාව සකස් කිරීම. අපි දන්නවා අපේ රටේ කුසි නිෂ්පාදන ස්ථාවර මිලක් පවතිනව වෙනුවට විශාල උච්චාවචනයක තමයි මේක පවතින්නේ. එක කාලයකට තක්කාලි කිලෝයක රුපියල් 20ට බහිනවා. ඒ අවුරුද්දෙම තක්කාලි කිලෝයක රුපියල් 400ට නගිනවා. කැරට් කිලෝයක රුපියල් 40ට බහිනවා. ඒ අවුරුද්දෙම කැරට් කිලෝයක රුපියල් 400ට නගිනවා. ලෝකේ කොහෙවත් මෙවැනි මිල උච්චාවචනයක් සිද්ධ වෙන්නේ නැහැ ආහාර පාන වල. ඒ 750කින් මිල උච්චාවචන වෙන්නේ ලෝකේ සමහර අවුරුදු වල සමහර රාජ්‍යයන්. හැබැයි අපේ රට ඇතුලේ නේද 10 ගුණයකින් 20 ගුණයකින් මිල උච්චාවචනයක් තිබෙනවා. ඒ පාරිභෝගික ජනතාව විශාල බලපෑමක් ඇති කරනවා. මොකද මාස්පතා තමගේ පැඩි වැඩි වෙන්නේ නැහැ. ඒක යම් ස්ථාවර අවුරුදු 2ක 3කට ස්ථාවරයක් තියෙනවා. හැබැයි තමන්ගේ මිලදී ගැනීම නිරන්තරයෙන් ඉහළ පහළ යාමකට භාජන වී තිබෙනවා. ඒ නිසා අපේ අරමුණක් පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකට කුසි නිෂ්පාදන ලබා දීම.
දෙපැත්ත ගත්තොත් ගොවි ජනතාවට සාධාරණ මිලකුත් පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලකුත් වසර පුරාවටම ස්ථාවර මිලකට තමගේ කුසි නිෂ්පාදන මිලදී ගැනීම සඳහා අවස්ථාව නිර්මාණය කිරීම. ඒක අපේ ප්‍රතිපත්තියේ තව අරමුණ. ඊළඟ ප්‍රධානම අරමුණක් තමයි රටේ ජනතාවට වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම. අද අපේ රටේ පොළොව වස වී තිබෙනවා, ආහාර වස වී තිබෙනවා. අපේ ජනතාව විශාල ලෙඩ ජාතියක් බවට පත් වී තිබෙනවා. ඒ නිසා වස විස වලින් තොර ආහාර වේලක් ලබා දීම අපේ ප්‍රතිපත්තිය බවට පත් කරන් තිබෙනවා. මෙන්න මේ අරමුණු සකස් කර ගැනීම වෙනුවෙන් මේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් තමයි මේ කුෂිකාර්මික ප්‍රතිපත්තිය අපි සකස් කරලා තිබෙන්නේ. එක කන්නකින් මේක මුළුමනින්ම සාර්ථක වේවි කියලා අපි විශ්වාස කරන්නේ. අපිට දිගු අරගලයක් තිබෙනවා. සැලසුම් සහගත නේද කන්න 7-8ක් අවුරුදු 3-4ක් අපි හරියට ධෛර්ය සම්පන්නව මේ ශාස්ත්‍ර ජයග්‍රහණය කිරීම සඳහා ඉලක්ක හදා මේ වුත් සහතික වශයෙන් මේ වැඩ පිළිවෙල අපේ රටේ යථාර්ථයක් බවට පත් කළ හැකි කියන දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. කුෂිකර්මාන්තයේ අපි මුහුණ දී තිබෙන ගැටලු පළවෙනි ප්‍රශ්නේ බීජ. අපි කවුරුත් දන්නවා ලෝකයේ ප්‍රධානතම මාෆියාවන් තුනක් තිබෙනවා. ඖෂධ, බීජ, අවියායුධ. ඒක විශාලම ජාවාරම් තුන ලෝකයේ තිබෙනවා. අවියායුධ වෙළඳාම් වෙනුවෙන් යුද්ධ ඇති කරනවා. ඖෂධ වෙළඳාම් වෙනුවෙන් වැරදි සෞඛ්‍ය භාවිතාවන් පුරුදු කරලා තිබෙනවා. අපි වගේ රටක් ගත්තොත් ඖෂධ මාෆියා විශාල ගොදුරු බවට පත් වී තිබෙනවා. ඒ තෙවෙනි ගොදුර තමයි බීජ. ලෝකයේ තිබුණු ඉතාමත් වටිනා ජාන සම්පත් කොල්ලකාමී. ඒවා විවිධ බහුජාතික සමාගම් තමගේ ආධිපත්‍යයට අත්පත් කරගනිමින් ලෝකයේ බීජ වෙළඳ පොලේ ආධිපත්‍යයක් නිර්මාණය කරගෙන තිබෙනවා. කැනඩාවේ එක්තරා කාලයකදී බීජවල තියෙන අධිකාරීත්වය පිළිබඳ නඩු තීන්දුවක් තිබුණා. මොන්සැන්ටෝ සමාගම කපු බීජ වර්ගයක් නිෂ්පාදනය කරනවා. කපු බීජ නිෂ්පාදනයක් බීජ ප්‍රමාණයක් හොයා ගන්නවා. පේටන්ට් අයිතිය ගන්නවා ඇමරිකානු මොන්සැන්ටෝ සමාගම. ඒතර ඔවුන්ගේ පේටන්ට් අයිතිය අනුව වගා කරන හැම අක්කරයකටම ආසන්න වශයෙන් ඔවුන්ට මට මතක ඩොලර් 2000ක් වගේ ලබා දී යුතු තිබෙනවා. එක ගොවි මහත්තයෙක් මේක ලබා දෙන්නේ නැහැ. ලබා දෙන්නේ නැතුව වගා කරනවා. වගා කරාට පස්සේ මොන්සැන්ටෝ සමාගමේ ගිහිල්ලා කැනඩාවේ අධිකරණේ නඩුවක් දානවා. නඩු විශාල කාලයක් නඩු විභාග වෙනවා. අවසානයේ මොකද වෙන්නේ? ඔහු වැරදිකරු බවට පත් වෙලා කැනඩාව උසාවියෙන් තීරණය කරනවා ඩොලර් 20000ක දඩයක් ඔහුට. ඒක ඉතාමත් ඓතිහාසික නඩු තීන්දුවක් ජනතාවට විරුද්ධ පැත්තෙන් කිව්වා. ඒකට මොකද්ද වෙලා තිබෙන්නේ? මේ බීජ කිසි කෙනෙක්ගේ පෞද්ගලික අයිතියට අයිතිද? මේ ස්වභාව ධර්මයේ විසින් මුළු මිනිස් මානව වර්ගයා වෙතම නිෂ්පාදනය කරලා තිබෙන ඇති කරලා තිබෙන මේ ජාන විවිධත්වයන් මේ බීජවල තියෙන විවිධත්වයන් සමාගම් වලින් මිලදී ගත්තා. අද ලෝකේ ගොඩාක් බීජ අයිතිය තිබෙන්නේ පොදු ජනයා වෙනුවට සමාගම් කීපයක් සතු. අපේ රටේ මේ බීජ මංකොල්ලට අපි අහු වුණා. අපේ පාලකයන් හිතා මතා අපේ බීජ වෙළඳපොළ විවෘත කරා එම සමාගම් වල ආධිපත්‍යයට. අද මොකද වී තිබෙන්නේ? අද අපේ රටේ මුළු බීජ වෙළඳපොළම සමාගම් කීපයක ආධිපත්‍යයට යටත් වෙලා තිබෙන්නේ. අපි වගා කරන්නේ මොකද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝ. අපි වගා කරනවද නැද්ද කියලා තීරණය කරන්න පුළුවන් ඒගොල්ලන්ට. අදාළ කන්නට කිසිදු බීජයක් ලංකාවට එව්වේ නැත්නම් අපිට කිසි වගාවක් කරන්න බැරි තැනකට අවිලා තිබෙනවා. ඒ නිසා මේ නැවත අපේ බීජවල අයිති අත්පත් කර ගැනීම අපේ උවමනාවක්. සහ විශාල ලෙස බීජ වෙනුවෙන් මුදලක් දරන්න වී තිබිලා මට මතක විදියට කිලෝ එකක් ලක්ෂ 7ක් ලක්ෂ 8ක් විතර ගස් ලැබු ඇට. ගස් ලැබු ඇටයක් ඉන්දනකොට සාමාන්‍යයෙන් ගත්තොත් ගස් ලැබු ඇටයකට රුපියල් 100කට වඩා වැය වෙනවා. අපේ කොහොම ගස් ලැබු එකක් අපිට තිබුණාද? මේ බීජ කම්පැනි වල ආධිපත්‍යයට අපේ මුළු කුෂිකර්මාන්තයත් ගොවි ජනතාවත් හිර වෙලා අවසන්. ඒ නිසා අපේ අභියෝගය තමයි නැවත බීජවල අපේ අයිතියත් ගොවි ජනතාවට ගුණාත්මක බීජ ප්‍රමාණයක් ලබා දීම සඳහා සැලැස්මක් අපි හදන්න ඕන. තුඹ කරවිල වගේ එකක් ගත්තොත් සාමාන්‍යයෙන් මේ ඉස්සර අපේ ගම්වල තුඹ කරවිල ගෙවල් වලින් ඉඳන්නේ නැහැ. සාමාන්‍ය මතයක් තිබුණා තුඹ කරවිල වැලේ මල් වෙනකොට ගෙදර කවුරු හරි මී යනවා කියලා. ඉස්සරේ තිබුණු සංකල්පය. ඒ නිසා තුඹ කරවිල වගාවන් හැටියට වගා කරේ නේ. තුඹ කරවිල හැදුණු විදිය තමයි අපි මේ මාසෙ විතර හේන් වගා කරන්න යනකොට හේන කැපුවට පස්සේ හේන කපලා ගිනි තිබ්බහම අර තුඹ කරවිලේ වැල් වල මුල ඉතුරු වෙනවා පොළොව යට. අර වැහි දෙක වහිනකොට ඒ වැල උඩට ඇවිල්ලා ඒකෙන් තමයි තුඹ කරවිල හටගත්තේ. විධිමත් වගාවක් හැටියට තිබුණේ. අද මොකද වෙලා තිබෙන්නේ? අද තුඹ කරවිල විධිමත් වගාවක් බවට පත් වෙලා තිබෙනවා.
ඇට ටින් එකෙන් අරගෙන අපි තුඹ කරවිල ඉන්දනවා. ටින් එකක් අරගෙන තමයි ඉන්දන්නේ. ඉන්දනවා විතරක් නෙවෙයි. ඒක ස්වභාවිකව පරාගණය වෙන්නේ නැහැ මේ අලුත් බීජ. ඒ නිසා වර්ග දෙකක් ඉන්දවනවා. එකක් තුඹ කරවිල ගැහෙනු වෙල, අනිත් එක තුඹ කරවිල පිරිමි වෙල. ඊට පස්සේ මොකද කරන්නේ? අර පිරිමි මලක් කඩාගෙන පාන්දර 4ට මොනරාගල තනමලි වල වැල්ලව පැත්ත කියලා බලන්න. පාන්දර 4ට විතර පිනිහින්දෙන්න කලින් පිරිමි මලක් කඩාගෙන ගෑනු මලේ තිය පරාගණය කර යනවා. මල් 8ක් විතර කරන එක මලකින් ආයෙ මලක් කඩා ගන්නවා. පාන්දර 4ම ඒ කියන්නේ පාන්දර 4ට පින්න හින්දෙන්න කලින් මේවා අපේ රටේ ස්වභාවිකව පරාගණය සිද්ධ වෙච්ච දේවල්. අද අතින් පාන්දර නැගිටලා පරාගණය සිද්ධ කරන්න ඇති කරන්න සිදු වී තිබෙනවා. මේකෙන් කියන්නේ මොකද්ද? අපේ බීජ සම්පතට අත්පත් කළ දින දුහුමි. ඒ නිසා අපේ කුෂිකාර්මයේ ප්‍රධාන සලස්මක් තමයි යලි අපේ රටේ බීජ සම්පතවල අයිති අපි අත්පත් කරගන්න ඕන. ඒ සඳහා අපිට හොඳ පර්යේෂණ ආයතන තිබුණා. අපි හොඳ පර්යේෂණ නිලධාරීන් හිටියා. බතල්ගොඩ වී පර්යේෂණ ආයතනයේ ඉතාමත් හොඳ අපි මේ වැඩ පිළිවෙල හදන්නත් එතුමා සම්බන්ධ වුණා. මට ධනපාල මහත්තයා බතල්ගොඩ වී පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂක ආචාර්ය එම්.පී. ධනපාල මහත්මයා අපේ රටේ බාස්මති සාල් වර්ගය සොයාගත් එතුමා. එතුමාට අන්තිමේට කුෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් වෙලා පෞද්ගලික සමාගමට යන්න ඕන. අද මම හිතන්නේ පැල්වැහැර CIC සමාගමේ අධ්‍යක්ෂවරයෙක්ට කටයුතු කරන්න. ඇයි රඳවා ගන්න තරම් වැඩ පිළිලක් අපිට තිබුණේ නැහැ. ඉතාමත් හොඳ බීජ පර්යේෂණ නිලධාරීන් හිටියා. බීජ පර්යේෂණ ආයතන තිබුණා. ඒවා වර්ධනය කිරීම සඳහා බීජ ගොවිපළවල් තිබුණා. ඒ බීජ ගොවිපළවල් එක සම්බන්ධ වෙච්ච බීජ ගොවීන් හිටියා. පර්යේෂණ ආයතනේ හොයාගන්නවා. ඒක පර්යේෂණ මට්ටමේ වගා කරනවා. ඒක රජයේ ගොවිපළේ වගා කරනවා. ගොවිපළත් එක්ක අනුබද්ධ වෙච්ච බීජ ගොවීන් හිටියා. Tamanට රට අවශ්‍ය බීජ ටික නිෂ්පාදනය කර බීජ ගොවීන් හිටියා. අද මේ ජාලේ මුළු මුනින්ම කඩා වැටලා තිබෙන්නේ. මොකද සිද්ධ වුනේ? සමහර බීජ පර්යේෂණ ආයතන කඩා වැටෙනවා. සමහර බීජ ගොවිපළවල් විකුණලා දැම්මා. ඇග්‍රීමන්ට් එකක් ගහන්න හදුවා දුමින් දිසානායක මේ මහලුප්පල්ලමේ බීජ ගොවිපළ බංග්ලාදේශෙට දෙන්න. පැල්වැහැර බීජ ගොවිපළ. ඔය දඹුල්ලේ යනකොට අපිට ධාන්‍ය වර්ග දුන්නේ ඒකෙන්නේ. මුං ඇට, මෙනීරි, කව්පි. ඒකෙන් භාගයක් CIC සමාගමට වික්කා. ඔයගොල්ලෝ පැල්වැහැර යනකොට ඒ පැල්වැහැර දඹුළු පාරේ යනකොට පොළොන්නරුව පැත්තට පැල්වැහැර ගොවිපළ හම්බ වෙනවා. දකුණු අත පැත්තේ. ඔයගොල්ලෝ බලන්නකෝ. ඉස්සලා හම්බ වෙනවා නාටු වෙච්ච පළාතක්. ගොවිපළේ. ඊට පස්සේ හම්බ වෙනවා සාරවත් පළාතක්. ඒ ගොවිපළේම. නාටු වෙච්ච පළාත කාගෙද? අහඬුයි. මේ එකම ගොවිපළ කෑලි දෙක කැඩුවේ. හරි ඔයගොල්ලෝ පාරේ යනකොට බලා ගන්න පුළුවන්. අරක මේවා එහෙම කඩා වැටෙන්නත් ඇරිය. මහලුප්පල්ලම ගොවිපළට ගිහලා බැලුවොත් නේද? ඒකේ තියෙන වැඩිම ඉපිල්ලිපිල්. නම ගිහින් තියන බලන්න. ඉපිල්ලිපිල් ගස් රූස්ස ගස් ඇදිලා හරිද? ඉපිල්ලිපිල් වගාවට ගොදුරු. හිඟුරක් ගොඩ තිබුණා. විශාල වී නිෂ්පාදනය කර ගොවිපළක් අක්කර 2800ක් තිබුණා. ඒක CIC සමාගමට විකුණලා දැම්මා. අපිට තිබුණා වීරවිල ගොවිපළක්. වීරවිල ගොවිපළ හමුදා කැම්ප් එකක්ද. බිඳුනුවව ගොවිපළ අපේ බණ්ඩාර වෙන. ඒක මුළුමනින්ම අභාවයට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ කුෂිකර්ම ප්‍රතිපත්තියේ ප්‍රධාන එකක් තමයි බීජවල අයිතිය යලි අත්පත් කරගන්නත් ගොවි ජනතාවට ගුණාත්මක බීජ සාධාරණ මිලකටත් ලබා දීම සඳහා පර්යේෂණ ආයතන, ගොවි පර්යේෂණ මේ බීජ පර්යේෂකවරු සහ ගොවිපළවල් යලි නවීකරණය කරලා අපේ රටේ කුෂිකර්මාන්තයේ බීජ මාෆියාවට ගොදුරු වී තිබෙන ගොවියන් මුදවා ගැනීම අපි මේ සැලැස්ම ඇති කරනවා. එක බීජ. දෙක වතුර. අද මොකද සිදු වී තිබෙන්නේ? අපිට ගංගා 103ක් තිබුණා. ඒක තිබුණ රට මැද. තාමත් වාසනාවන්ත. අපි පොඩි කාලේ ඉගෙන ගන්නේ රට මැද කඳු පද්ධතියක් තිබෙනවා. අරියව ගලා බහින ගංගා පද්ධතියක් තිබෙනවා. අරියව. මැණික්ගම් කතරගම පැත්තේ, වලවේ ගඟ අම්බලන්තොට පැත්තේ, නිල්වලා ගඟ මාතර පැත්තේ, ගින් ගඟ ගින්තොට පැත්තේ, කළු ගඟ කළුතර පැත්තේ, කැලණි ගඟ කැලණියේ, මහඔය මීගමුවේ, දැදුරුවේ හලාවතින්, මන්නාරමට කිට්ටුවේ මල්වතුවේ, ත්‍රිකුණාමලෙන් මහවැලි ගඟ නේද ගෝකන්නේ. ඒ නිසා රට මැද කඳු පද්ධතිය රූරා ගලන ගංගා පද්ධතියක් අපිට තිබුණා. අපි අපේ මුතුන් මිත්ත වැව් 32000ක් හදලා තිබුණා මේ රටේ. වැව් 32000ක් හදලා තිබුණත් කිසිදු වැවක් මධ්‍ය කඳුකරේ හැදුවේ නැහැ. කාට හරි හිතන්න පුළුවන් ඒ වෙලාවට මධ්‍ය කඳුකරේ වැව් හදන තාක්ෂණය තිබ්බේ නැහැ කියලා. හැබැයි අපේ සියලු තාක්ෂණයන් අපිට තිබුණේ වාරි කර්මාන්තය ඇතුළේ. බිසෝකොටු අපේ නිර්මාණය, මඩසොරුව අපේ නිර්මාණය, කලාවැවේ ඉඳන් තිසාවැව දක්වා 70ක්ම 28ක් නේද යෝධයල අපේ නිර්මාණයක් 70ක්මකට බැස්ම අඟලයි. ඉතින් අපිට සියලු තාක්ෂණයන් වාරි කර්මාන්තය ඇතුළේ අපිට නිර්මාණ වෙලා තිබුණත් අපි එක වැවක්වත් මධ්‍ය කඳුකරේ නිර්මාණය කරේ නැහැ. අප මිත්‍ර කරේ මොකද්ද? මධ්‍ය කඳුකරේ රූරා ගලන ගංගා තැන්නෙන් හරස් කරා. මිනිපේ වෙල්ල බැඳ, අංගමැණිල්ල වෙල්ල බැඳ. තැන්නෙන් හරස් කරලා ගොඩට වතුර ගත්තා. අපේ පාලක මොකද කරේ? මධ්‍ය කඳුකරේ කියලා ජලාශය හැදුවා. ඒ වෙලාවේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය විතානගේ මහත්මයාට මට විදිහට භූගර්භ විද්‍යාඥ නේද? ඔව් එතුමා දීර්ඝ ලෙස අරගල කරා. මේ වැඩේ කරන්න එපා කියලා. මොකද අපේ මධ්‍ය කඳුකරේ පාංශු තත්වයේ දීර්ඝ කාලයක් තිස්සේ ගොඩනැගුණු
ශක්තිමත් පාංශු පද්ධතියක් නෙවෙයි මධ්‍ය කඳුකරේ තිබෙන්නේ. ඒ නිසා පුපුරායන් නායයන් අනතුරු සිදු වේ කියන අනතුරු එතුමා පෙන්වා දුන්නා. හැබැයි එතුමාගේ අnder කවදාවත් කවුරු එවුම්කන් දුන්නේ නැහැ. අද මොකද වෙලා තිබෙන්නේ? අද මධ්‍ය කඳුකරේ ඔය හදපු ජලාශ වලින් සෑම ජලාශයක්ම 150කට වඩා වැඩි රොම්මඩ වලින් පිරලා තිබෙනවා. නායාම් ඇති වුණා. පිපිරීම් ඇති වුණා. මොරගා කන්ද ජලාශයේ ශක්්‍යතාවයෙන් යුතු වෙන්න නම් ඒකට යොදවන ලද මුදලට අනුව ආදායමක් එන්න නම් මොරගා කන්ද ජලාශය අවුරුද්දට 10 වතාවක් පිරෙන්න ඕන. අවුරුදු 2යි පිරින්නේ. දැන් ඒකට වතුර ගන්න කියලා ආය කලුගඟ කියලා ව්‍යාපෘතියක් පටන් ගන්න එතන. දැන් කලුගඟ ව්‍යාපෘතියට වතුර නැහැ කියලා රන්දෙනිකල ඉඳන් උමගයක් ගහන්න හදනවා. දැන් මේ පටන් ගත්තේ මොරගා කන්ද. ඒකට ගන්න වතුර ගන්න කලුගඟ ගන්නවා. කලුගඟට වතුර ගන්න රන්දෙනිකලනේ මහවැලිගේ කෙලවර තැනම. එතනින් ආය උමගයක් ගහන්න හදනවා. කලුගඟට වතුර ගන්න. ඇයි මේ මෛත්‍රීගේ සීනේ? ඒ නිසා අපේ මේ එක පැත්තකින් අපේ ගංගා පද්ධතිය විනාශයට පත් වෙන විදිහට අපි මධ්‍ය කඳුකරේ ජලාශ කොටනේ. ඊළඟ මධ්‍ය කඳුකරේ එලිපෙලි කරන්න පටන් ගත්තා. ගංගාවල තිබෙන මුළු පෝෂක ප්‍රදේශ විනාශ කරන්න පටන් ගත්තා. අපිට වැව් තිබ්බ 32000. 32000න් අද වැව් ඉතුරුලා තිබෙන්නේ වැව් 14000 ඉතුරු වෙලා තිබෙන්නේ. ඒකෙන් වැව් 12000ක් අභාවයට යමින් තිබෙනවා. වැව් 2000 ප්‍රකෘති තත්ත්වෙ තිබෙන්නේ. ඒ නිසා විශාල ප්‍රශ්නයක් අද වතුර වල නිර්මාණය කළ තිබෙන කුසකර්මාන්තය. උදාහරණයකට ගත්තොත් 1978 ඉඳන් මේ 2019 මේ අවුරුදු 41ෙම ලංකාවේ වර්ෂාපතනයේ විශාල වෙනසක් වෙලා නැහැ. කුඩා වෙනස්කම් වෙලා තිබෙනවා. අවුරුදු 41ෙම වර්ෂාපතනය වෙනස් වෙලා නැති උනාට මොකද සිදුවේ තිබෙන්නේ? සති දෙක වහිනකොට ගම් වතුර මාසෙ පායනකොට බොණ්ඩ නැහැ වතුර. මේ තත්ත්වෙ නිර්ම ඇයි? මේ පරිසර පද්ධතිය ගැන කල්පනා කරමින් නිසි වාරි කර්මාන්තයක් අපිට ගොඩනගා ගන්න අපි අසමත් වුණා. මුළු මනින්ම විනාශ කරා. ඒකේ ප්‍රධානම දේ තමයි අපේ පස. වතුර ගබඩා කරන්න හොඳම තැන ජලාශ වලට වඩා මහ පොළොව. මේ මහ පොළොවේ මූලික සෙන්ටිමීටර 15. ඒ සෙන්ටිමීටර 15 ඇතුලේ තමයි සියලුම පෝෂ්‍යදායක තත්වයක්. ඒ වගේම ඒ සෙන්ටිමීටර 15 ඇතුලේ තමයි සුදුර ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයත්. ඒ සෙන්ටිමීටර 15 ඇතුලේ තමයි වතුර උරා ගැනීමේ ක්‍රියාකාරීත්වයක් තිබෙන්නේ. මොකද සිද්ධ වුනේ? මුළුමනින්ම කාදනයේ ලක් වුණා මේව. කාදනයේ ලක් වෙලාද වහින වතුර පොළොට උරා ගන්නේ නැහැ. නේද? වැහැලා දවස යනකොට පොළොවේ තෙතමනේ නැහැ. උරා ගන්න පස් පද්ධතිය කඩාගෙන ගිහලා තියෙනවා. මට මේ ළඟදී මහාචාර්යතුමෙක් හම්බුණා දිසානායක මහත්මයා. එතුමා මට කිව්වේ මගේ දත්තයක් නේ. එතුමා මට කිව්වා පොළවේ අඟලක් වැවෙන්න අවුරුදු 300ක් යනවා. වැහි දෙකෙන් අඟල් දෙකක් හොදගෙන යනවා. ඒ නිසා පාංශු කාදනය අද අපේ රටේ ප්‍රශ්නයක් වුණා. ඒ ප්‍රශ්නේ විසින් වෙච්ච දේ තමයි පොළවේ ජලය තැම්පත් කර ගැනීම අද අවම වෙලා තිබෙනවා. ඒ නිසා තමයි වහිනකොට වතුර ඔක්කොම මොකද කරන්නේ? ගලාගෙන එනවා. අපේ සැලසුම් හදලා තියෙන වහින වතුර ටික වේගයෙන්ම ගිහිල්ලා ගංගාවට දාලා මහ මුදට යවන්න. වතුර පොළවේ තැම්පත් කරගත යුතු තිබුණා. ඒ සැලසුමක් නැතුව කියන. ඒ නිසා කුසකර්මාන්තයේ දෙන ජනතාවගේ දෙවනි මූලික ප්‍රශ්නය වෙන වතුර නිසි පරිදි ලබා දෙන්න අපි සැලසුමක් හදනවා. මොකද අපේ කන්න තුනක් වගා කරා. අපිට මහ කන්නේ තිබුණා, යල් කන්නේ තිබුණා, අතරමැද කන්නයක් තිබුණා. අපිට මතකයි අපි පොඩි කාලේ. මහ කන්නේ කුඹුර කපලා මුම් තල මෙනේරි වගේ වැපරුවා දින 45න් පස්සේ මොකද කරන්නේ? අපි ගන්නවා ඊළඟ යල් කන්නේ වගාවට. ඒක විශේෂයෙන්ම වැදගත්. අපි ගොඩාක් කරේ රනිල කුලයේ භෝග. රනිල කුලයේ භෝග කියලා කියන්නේ ඒක පොළවට ආපහු එතුනාම පොළවට අවශ්‍ය නයිට්‍රජන් ප්‍රමාණය ලැබුණා. අපිට පිටින් යූරියා හරහා නයිට්‍රජන් ලබා දෙන්න ඕන කමක් තිබුණේ නැහැ. එහෙනම් අපිට තාමත් හොඳ සංවිධිත සන්තුෂ්ත කුසකර්මාන්තයක් තිබුණා අපේ මහ පොළොවත් වතුර ප්‍රමාණය ආරක්ෂා කරගන්න. අද ඒක මුළුමනින්ම අපිට අහිමි වෙ තිබෙනවා. ඒ නිසා ගොවි ජනතාවට යලි වතුර ලබා දීම සඳහා මේ පෝෂක කලාප ප්‍රදේශය යලි සංවර්ධනය කරන්නත් මධ්‍ය කඳුකරේ මේක ඉතාමත්ව කියන්නේ මධ්‍ය කඳුකරේ තෝරාගත්තු උසකට වඩා වැඩි සියලු බිම් කඩවල් යලි වනාන්තර බවට පත් කරන්න ඕන. මොකද මේ මහ පොළොවත් මේ ජලයත් යලි සුවපත් කරන්න ඕන. ඒ සුවපත් කිරීම සඳහා යෝජනාවක් මේක ඇතුළත් වී තිබෙනවා. කුසකර්මාන්ත සඳහා ඉඩම් අද අපේ රටේ මුළු භූමියෙන් කුසිකාර්මික ඉඩම් තියෙන 11%යි. ක්‍රමානුකූලව දැන් අවුරුදු 20ක් ඇතුළත කාලය ඇතුළත කුසිකාර්මික බිම් 50ක විතර අඩු වී තිබෙනවා. ඉතින් 11% කුසිකාර්ම බිම් අප රැක ගන්න ඕන. එනිසා අපි පළවෙනි අභිප්‍රාය ඒකට අපි පරිසර ප්‍රතිපත්ති අපි සලස්මක් ඉදිරිපත් කරා. ඉඩම් පරිහරණ සලස්මක් අපිට ඕන. කොයිද වගා බිම්, කොයිද නගරවල්, කොයිද කර්මාන්ත, කොයිද වනාන්තර, කොයිද ජලපෝෂක ප්‍රදේශ නේද මුළු ලංකාවම ඉතාමත් හොඳ ඉඩම් පරිහරණ සලස්මකට අපි යටත් කරනවා. ඊඩම් පරිහරණ සලස්ම ගැසට් කරනවා. ඒ ඉඩම් පරිහරණ සලස්මට ප්‍රතිපක්ෂව කාටවත් කටයුතු කරන්න ඉඩ දෙන්නේ නැහැ. මොකද අපේ ප්‍රධානම අභිප්‍රායයක් තිබෙනවා මේ වනාන්තර ප්‍රතිශතයත්, මේ ජලාශ ප්‍රමාණයත්, මේ වගා බිම් ප්‍රමාණයත් ආරක්ෂා කරගත යුතුයි. ඉතින් ඒකට
අපේ නිවාස ප්‍රතිපත්ති වෙනස් කරන්න ඕන. ඒක අපේ නිවාස ප්‍රතිපත්ති කියලා තියෙන. ඒක මං කියනවා එකිනෙකට ගැටෙනවා කිය. එකිනෙකට වෙනස් කරන්න බෑ කියලා. එකිනෙකට සම්බන්ධයි. නිවාස ප්‍රතිපත්ති මොකක්ද? අපි යෝජනා කරලා තිබෙන්නේ රජයේ විසින් ගෙන යන සෑම නිවාස ව්‍යාපෘතියක්ම මහල් නිවාස. තනි නිවාස හදන එක දැන් නතර කරන්න ඕන. කොච්චර ඉඩම් ප්‍රමාණයද? වසරකට ආසන්න වශයෙන් ගත්තොත් ලංකාවේ විවාහ සිද්ධ වෙනවා 1,60,000. ජෝඩු ලක්ෂයකට පරම්පරාවේ ගේ හිමි වෙනවා ආසන්න වශයෙන්. ජෝඩු 60,000කට අලුතෙන් ගයක් හදාගන්න වෙනවා. පර්චස් 10ක් ගියොත් අවුරුද්දට පර්චස් ලක්ෂ 6ක් වෙනවා. ඒ කියන්නේ අපි අවුරුදු 10ක් කරනකොට මේ නිවාස සැලැස්මේ නම් අපි යන්නේ වගා කරන බිම් වලින් අක්කර 20 ලක්ෂයක් අපිට යට කරන්න සිදෙන මොනවටද නිවාස වල. එකඟද මේ නිවාස ප්‍රතිපත්තිය? කවුරුත් තරහ වෙන්න එපා ඉස්සර වගේ නේද? සර මැදගෙන ජෑම් ගහ ඉන්න බැරි වේවි. බුලත් පිටක් කාලා ජනේලින් මහල් නිවාසෙව බෑ. නමුත් අපේ සංස්කෘතිය මේක තමයි අපි අනාගතයට වගේ කියනවනේ. මේ වෙලාවේ ඡන්ද ගන්න නේද කැලෑ කැප නිවාස හදන නැමැති කෙනෙකුට ඕවා දාලා. ඔයගොල්ලෝ අද ගියොත් ඇඹිලි පිටියේ ඉඳන් සූර්යවැවට දෙපැත්තේ තිබ්බේ ඊට ආවේනික වනාන්තර කටු පඳුරු සහිත නේද ලඳු බීම්. අද මොකද වෙලා තිබෙන්නේ? දෙපැත්තම ගෙවල් ඔයගොල්ලෝ කිඳ බලන්න. අලි මිනිස්කට මුග්‍ර වෙලා තිබෙනවා. 2015 ජනවාරි ඉඳන් 2017 ඔක්තෝබර් දක්වා. එතකොට අවුරුදු 2යි මාස 30කට නේද? මාස 30ක් වගේ කාලෙක. මාස 30ක වගේ කාලෙක අලි 384 දෙනෙක් මැරලා තිනවා. මරලා තිනවා. සාමාන්‍යයෙන් අපි අනුපාතය ගත්තොත් එක මිනිහට අලි 3යි. අලි ගහලා මිනිහෙක් මැරුණොත් ඒ ප්‍රතිශතයත් එක බැලුවොත් අලි 3 දෙනෙක් මැරලා තියෙනවා. මම මේ කියන්නේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති අතිශය වැදගත් අපිට. සත්තු ජීවත් වෙන්නේ කොහෙද? අලි මංකඩ කොහෙද නිර්මාණය කරන්න ඕනකම තිබෙන්නේ? මිනිස්සු සහ සතුන් අතර ගැටුම වළක්වන්නේ කොහොමද? අපේ කුසිබිම් මොනවද? අපි නිවාස කොහෙද? ඕන්න දෙහිම සලස්ම. එනිසා අපි තාමත් ප්‍රමුඛතාවයෙන් යුත ඉඩම් පරිහරණ සලස්මක් හදනවා. ඒ සලස්ම ගැසට් කරනවා, නීතිය බවට පත් කරනවා. ඒකට පටහැනිව කාටවත් කටයුතු කරන්න බෑ. මොකද පාලකයෝ වග කියන්නේ මේ වෙලාවේ ජීවත් වෙන අයට පමණක් නෙවෙයි අනාගතයේ වෙනුන් පාලකයෝ වග කියන්න ඕන. ඒකයි පාලකය කියන්නේ. අපි ඒ නිසා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් අපේ සැලැස්ම ලක් කරනවා. ඒ වගේම විශාල කුසි බිම් බහුජාතික සමාගම් වලට ලබා දී තිබෙනවා. පැල්වත්ත සීනි සමාගම ආසන්නී. හෙක්ටයාර 1000කට වඩා වැඩි ප්‍රමාණයක් දුන්නා ඩෝල් සමාගමට කෙසෙල් වගා කරන්න. ඇමරිකන් ඩෝල් සමාගමට උදේ දේශප්‍රේමීන් දුන්නේ. ඒකත් මතක කරන්න ඕන. සෝමාවති චෛත්‍ය ගාව. ඒත් කෙසෙල් වගා කරන අක්කර 5000ක් දුන්නා ඩෝල් සමාගමට. ඒ වගේම උල්ලිටියේ ඒ ප්‍රදේශයේ විශාල ඉඩම් ප්‍රමාණයක් ලබා දීලා තිනවා ඇමරිකානු ඩෝල් සමාගමට. ඒ වගේම අද මොනරාගල අක්කර දහස් ගණන් කොම්පැනි වලට පැවරීම සඳහා වෙන් කරලා තියෙනවා. අපි මේ රටේ ජනතාවට එක සහතිකයක් දෙනවා. ඒ සියලු ඉඩම් යලි පවරගෙන කුසිකර්මාන්ත යෙදෙන ගොවි ජනතාවට ඒ ඉඩම් අපි පවරා දෙනවා. එක. දෙක ඉඩම පෞද්ගලික වෙන්න පුළුවන්. හැබැයි ඒක කුසිබිමක් නම් වගා නොකර ඉන්න බෑ. බැලුමට ඉඩම තමන්ගේ. හැබැයි තමන්ට පුළුවන් මගේ ඉඩම මම වගා කරනවා නැද්ද කියලා තීරණය ගන්න පුළුවන්. ඒක හරි වෙන්න පුළුවන්. හැබැයි ඉඩම තමන්ගේ වුණාට ඒ ඉඩම රටේ සම්පතක්. ඒක පුරන් වෙවි නේද? ඒක විනාශයටපත් වෙමින් ඉන්න අයිතියක් නෑ. ඇයි? ඒක රටේ සම්පතක්. ඒ ඉඩම රටට ප්‍රතිලාභ ගෙනත් දෙන්න ඕන. එහෙම නැතුව ඒවා අත්පත් ඒවා අල්ලගෙන වැටවල් ගහලා ඔය විනාශ වෙන්න දෙනවා නම් අපි ඉඩ දෙන්නේ නෑ. වගා නොකරලාද සෑම ඉඩමක්ම පවරගෙන වගා කරන ගොවි ජනතාවට පවරා දෙනවා. බයයිද? දැන් මේ කරන්න ඕන. දැඩි පාලකයන් දැඩි තීරණ ඕන ඒවට හොඳේ. මේ සුදු වෑන් වලට නෙවෙයි. මම කියන්නේ දැඩි තීරණ ඒවා. ඊළඟ අපේ රටේ ඉඩම් වල මුල් තැන ප්‍රධාන ප්‍රශ්න තමයි ඉඩම් කට්ටි වීම. කුඩා කොටස් වලට කැඩීම අද අපේ රටේ ප්‍රශ්නයක්. දැන් ඩෙන්මාර්ක් වගේ රටකට මම ගියා. එහෙ ගිහිල්ලා බලනකොට සාමාන්‍යයෙන් සත්ව ගොවිපලක්. ඒ ගොවිපලක් හෙක්ටයාර් 75ට වඩා අඩු වෙන්න බෑ. මොකද ඒක විශාල කර්මාන්ත ශාලාවක් වුණොත් විතරයි ඒකට තාක්ෂණය ගේන්න පුළුවන් වෙන්නේ. අලුත් රංචුවක් නේද අලුත් හර්ඩ් එකක් ගේන්න පුළුවන්. මේ ඔක්කොම වෙන්න පුළුවන්කම තියෙන මොකද්ද? ගොවිපල ලොකු වුණොත්. පවුලට දරුවෝ දෙන්නෙක් හිටියොත් එක දරුවෙකුට ගොවිපල දෙනවා. අනිත් දරුවට රස්සාවක් වෙලා දෙනවා. අපේ මොකද වෙන්නේ? ඉඩමක් තිබ්බොත් කුඹරක් තිබ්බොත් දරුවෝ දෙන්නටම භාගේ දෙනවා. ඊට පස්සේ දරුවෝ දෙන්නටම වෙන ජොබ් එකකුත් වෙලා දෙනවා. ඉතින් මේ ඉඩල් කැබලි වීම අපේ ඵලදායීතාවට විශාල ප්‍රශ්නයක් වී තිබෙනවා. ඒ නිසා අපේ ශ්‍රම බලකායෙන් 28ක් කුසකර්මාන්තයේ යෙදුනත් අපි හොඳ සමීක්ෂණයක් කරන්න ඕන මුළු ආදායමම කුසකර්මාන්තයෙන්ද ලැබෙන්නේ. ඒක පූර්ණ කාලික රැකියාවක්ද අර්ධ කාලික රැකියාවක්ද? තව ජොබ් එකක් කරන ගමන් කරනවා. මම හිතන්නේ ගොඩක් අද වෙලා තියෙන තමයි තව ජොබ් එකක් කරන ගමන් අක්කර භාගයක් කරනවා. තව ජොබ් එකක් කරන ගමන් එළවලු කොටුවක් කරනවා. ඒක පූර්ණතාවයටපත් වෙලා නැහැ. ඒ නිසා එළවලු කොටුව ඒ කුසකර්මාන්ත පිළිබඳ දක්වන අවධානය අඩු වෙලා තිබෙනවා. එයා වෙන රස්සාවක් කරන්නේ. ඒකෙන් විවේකයක් තිබොත් විතර මෙතෙන්ට එන්නේ. මේ සිද්ධ වෙන්න හේතුව තමයි ඉඩම් කුසිබිම් කැබලි වීම. කුසිබිම් කැබලි වීම වළක්වන්න ඕන. ලෝකේ ලොකු තාක්ෂණයක් හොයාගෙන තියෙන කුසකර්මාන්තේ. හැබැයි ලොකු තාක්ෂණයක් හොයාගත්තට කුසකර්මාන්තේ ඇතුල් කරන්න බෑ. කුඩයි නේ ඇතුල් කරන්න බෑ. ඒ නිසා මේ
ඉඩම් පරිහරණයේදී කුසිබිම් කුඩා වීම, කැබලි වීම වැළැක්වීම. ඒ වගේම යාය එකට එකතු වෙලා වගා කිරීමත් ගැන අපේ අවධානය යොමු කරනවා. හතර ඇල නම් හතර ඇල කට්ටිය එකට එක සමිතියක් හදා ගන්නවා. එක දවසේ හාන්නේ. එක දවසේ වපුරන්නේ. එක දවසේ තෙල් ගහන්නේ. අද මොකද සිදුවී තිබෙන්නේ? අද නේද එක්කෙනෙක් හාන්න පටන්ගෙන එයා වපුරලත් ඉවරනම එයා කෙලවරේ කුඹුර හානවා. අපි දැකලා තියෙනවා. ගොඩාක් අය අපිට කියන මොකද්ද? සහෝදර මේසරේ මගේ අස්වැන්න හොඳ නැණි. කන්න පමා වුණා. කියනනේ. කන්න පමා වෙන්න බෑ. ඒතර ඔක්කොම එක යායකට අපි එකතු කරන්න සැලසුම් කරනවා. එතෙන්ට අපිට තාක්ෂණය ගේන්න පුළුවන්. අද අපේ රටේ තෙල් ගහන්නේ කොහොමද කුඹුරකට එළවලු වලට? තෙල් ගහන්නේ හරිනම් නේද බූට් දෙකක් දාගෙන නේද කෝට් එකක් ඇඳගෙන නේද ග්ලව්ස් දෙකක් දාගෙන මූණ වහගෙන ඔලුවට තොප්පියක් දාගෙන පිටේ ටැංකියක් එල්ලගෙන ඇත්තටම නිකන් පේන්නේ හඳට යන්න වගේ. ලෝකේ ඒක දැන් අවසන් වෙලා තිබෙනවා. ලෝකේ තෙල් ඉසින්නේ දැන් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? ගොවි ජනතාව පිටවල් හැම ගිහින් තිබෙනවා. යටිපතුල් පැලිලා තිබෙනවා. හැම පැලිලිමින් තිබෙනවා. ඔයගොල්ලෝ බලන්න ඒක අත් මෙහෙම වියලිවිලා අර නිකන් වේයෝ කෑවා වගේ දද වගේ වැහිදිලා තියෙනවා. එයි මේ විසත් එක සෙල්ලම් කරන්නේ. ඒවා මිනිස් ශරීරයට අතිසාහිත කරයි. හැබැයි ඒවත් එක ගොවි ජනතාවට සෙල්ලම් කරන්න වෙලා තියෙනවා. එයි තාක්ෂණය ඇතුළත් කරන්න බැරි වෙලා තිබෙනවා. තාක්ෂණය ඇතුළත් කරන්න බෑ තමයි මේ කුඩා කුඹුර. ලෝකේ සමහර රටවල් වල එවැනි කෘමිනාශක වල්නාශක යොදන්නේ කුඩා හෙලිකොප්ටර වලින්. අපේ හෙලිකොප්ටරේ යොදන්න ගියොත් නේද සුමනෑයගේ කුඹුරට හෙලිකොප්ටරේ යොදනකොට හෙලිකොප්ටරේ උස්සනකොට නේද රත්නෑයගේ කුඹුරේ. ඉතින් මේකට තාක්ෂණය ඇතුල් කරන්න බෑ. ඒ නිසා ගොවිපළ නේද ලොකු කිරීම අපේ තාක්ෂණය ඇතුල් කිරීම. අර කපන මැෂින් පවා යොදවන්න පුළුවන් ලොකු කුඹුරට විතරයි. ඒ නිසා ඉඩම් කට්ටි වැලක් කුඩා වීම වැලක්වීමත් අපේ ප්‍රතිපත්තිය. 4 පසුවස්වනු නාස්තිය වැලක්වීම. අද මොකද වෙලා තිබෙන්නේ? අපේ එළවලු සහ පළතුරු නිෂ්පාදනයෙන් 38ක් අපත යනවා. එහෙනම් මුදලාලි දන්නවා. ගෝවා කිලෝ 100 ගන්නකොටම දන්නවා 100ක් ගත්තට විකුණන්න වෙන්නේ 62යි කියන්නේ. 62යි. එයා මොකද කරන්නේ? 100 ගන්නේ 62ක මිලක් දීලා. හරිද? ඒ නිසා මේ පසුවස්වනු නාස්තිය වැලක්වීම අපේ කුෂ්කර්මාන්ත වැදගත් දෙයක්. අපි ආයතනයක් තිබුණා අනුරාධපුරේ. අපි අනුරාධපුරේ ගිහපුවම පසුවස්වනු නාස්තිය වැලක්වීම ආයතනය බලන්න ගිහපුවම අපිට මොනවද නොපෙන්නන්නේ? බඩි රිගුණෙන් හදන බිස්කට් පෙන්නනවා. සියඹලා වලින් හදන බීම පෙන්නනවා. කුරක්කන් වලින් හදන කැවුම් පෙන්නනවා. ඒක කොටක් කියලා තියෙනවා අපිට එතන. හරිද? එතන හරි පරිශ්‍රණ කළා. ඉතින් ඒවා එතන තියෙනවා බලන්න. හැබැයි ඒවා මොකද වෙලා තියෙන්නේ? පොදු භාවිතාවට ඒව ඇවිල්ලා නැහැ. අපේ ගොඩක් ඒවා තියෙන්නේ පසුවස්වනු නාස්තිය වැලක්වීම සඳහා කරුණු කීපයක්. ඒක ඇසුරුම් කරන්නේ. ඒකනේ හැම භාණ්ඩයකම ඇසුරුම් කරන්නක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දකින්න ඕස්ට්‍රේලියාවෙන් දොඩම් ගෙඩියනකොට ඕස්ට්‍රේලියාවෙන් ඇපල් ගෙඩියනකොට ඇපල් කඩලා ඒගොල්ලෝ ගබඩාව කාමරයට ගෙනහිල්ලා ඊට පස්සේ ඒක ඇසුරුම් කර්මාන්තශාලාවට ගිහිල්ලා එක ඇපල් ගෙඩිය නිකන් අර මේස් එකක දාලා වගේ ඇපල් ගෙඩිය ඒක පෙට්ටිය දාලා පෙට්ටියත් අපේ බිත්තර හුරනවා වගේ නේද? අපි බිත්තර වලටත් එහෙම නෑ හොඳේ. හරිද? බිත්තරත් තින් ටිකක් නේද? අර වෙන වෙනම කුහරවල ඒ ඇපල් ගෙඩි රන්දලා ඒක මේව කරලා ඒක ගබඩාවල තියලා ඒක නැව්වල පටවලා කොළඹ වරායට ගෙනල්ලා නේද? කොළඹ වරායෙන් බාලා කොළඹේ ගුදමේ තියලා නේද? ඊට සති ගණනක් ගිහිල්ලා දඹුල්ල මාකට් එකට එනකොට ඒත් ඇපල් ගෙඩිය කිරිසුද්දා වගේ. අපේ අඹ ගෙඩිය දඹුල්ලේ කඩපු අඹ එනකොට දඹුල්ලටම තැලිලා පොඩි වෙලා ලෝකේ ඇසුරුම් කරන කියන්නේ කර්මාන්තයක්. ලෝකෙ මේ ඇසුරුම් ඒක ගොවි සමිතියට කරන්න පුළුවන්. එනත වෙනම ආයෝජනයක්ද? ඇසුරුම් කර්මාන්තේ කරන්න. ඒව ඇතුලේ තමයි රස්ස හැදෙන්නේ. වෙනම හැදෙන්නේ නැහැ රස්ස. ඉතින් ඇසුරුම් කර්මාන්තය අපි ප්‍රචලිත කරනවා. සෑම එළවලු පළතුරුම නේද ප්‍රවාහනයේ දිසා ගබඩා මේ ප්‍රවාහනයේ දිසා නාස්තිය වළක්වා ගැනීම සඳහා ඇසුරුම් කරන කර්මාන්තයක් අපේ රට වුණා. ඒක අපි අවධානය යොමු කරනවා. ඊළඟ ගබඩා කරන්නේ. මේක අතිශය වැදගත්. දැන් ඇයි ගබඩා කරන්නක් අවශ්‍ය වෙන්නේ? ගබඩා කරන්නක් අවශ්‍ය වෙන්නේ අපිට තියෙන මෝසම් දෙක වර්ෂාවක්. අපිට කන්න දෙකයි තියෙන්නේ. මේ කන්න දෙකේ තමයි අස්වැන්න ඉන්නේ. කන්න දෙකේ අස්වැන්න මොකද කරන්න ඕන අපි? අතිරික්තය ගබඩා කරගන්න ඕන. අපිට වාසනාවන්තයි අපිට කන්න දෙකක් තියෙන. යුරෝපේ රටවල වලට එක කන්නයි තියෙන්නේ. එක කන්නේ ලැබෙන අස්වැන්න මොකද කරන්නේ ඒගොල්ලෝ? ඒගොල්ලෝ වෙළඳපොළට අවශ්‍ය ප්‍රමාණයට ඉතුරු ටික ගබඩාවට යවනවා. වෙළඳපොළ හිග වෙනකොට ගබඩාවෙන් එළියට එනවා. නිදහස් කරනවා. අපිට මොකද වෙලා තියෙන්නේ? ඔයගොල්ලෝ ගිහිල්ලා බැලුවොත් දඹුල්ල පළාතේ ලුණු. ඔය ලොකු ලුණු ගලවන කාලෙට. ලොකු ලුණු ටික ගලවනවා. ගලවලා සාලේ හිටවන කණු. සාලේ කණු හිටවලා මේ කණු වල ලුණු ගැට ගන්නවා. මෙහෙම රවුම් ගැට ගන්නවා. ගැට ගහලා උදේ නැගිටලා ගලවනවා. දැන් කුඹුරෙන් ගලවපු ලුණු ඊළඟ දවසේ නම් කණුවෙන් ගලවනවා. ඇයි නැට්ට කුණු වෙලා ගලවලා විසිකනවා. බලන්න කිව්ල. ඇයි අපිට දඹුල්ලේ තියෙන ලුණු මුළු ලුණු ප්‍රමාණයම
සති දෙකෙන් ගැලවෙනවා. සති දෙකෙන් ගැලවෙන ලුණු සති 3ක් කෙනෙකුට කාලා ඉවර කරන්න ඕන. අර මොකද තියාගන්න ක්‍රමයක් නෑ අපිට. තක්කාලිත් එහෙමයි වට්ටක්කත් එහෙමයි. අපිට මේ පාලක ලැජ්ජා වෙන්න ඕන මතක තබන්න. අවුරුදු 71ක් ගිහිල්ලා අපේ එක පළතුරු එළවලු ගබඩාවක් අපිට හදාගන්න බැරි වෙලා තිබෙනවා. අතිරික්ත වෙළඳපොලෙන් අයින් කරුත් එතකොට ඕනෑම නිෂ්පාදනය මේ සරල කතාවක් නෙමෙයි. ඕනෑම නිෂ්පාදනය වෙළඳපොළට නිකුත් කරන්නේ වෙළඳපොලේ දත්ත තොරතුරු මත සරලම න්‍යාය ඉල්ලුම සහ සැපයුම මත. මේක අති සරලයි. ඒතර ඕනෑම නිෂ්පාදනයක් වෙළඳපොළට නිකුත් වෙන්නේ වෙළඳපොළු දත්ත තොරතුරු මත. අපේ රටේ දත්ත තොරතුරු නැතුව වෙළඳපොළට එන එකම භාණ්ඩ දෙකක් තියෙනවා. එකක් මාළු, දෙක කුසි නිෂ්පාදන. මාළුත් එහෙමයි. මාළුත් අදාළ පේවද දාන්න උන. තක්කල් නම් සති දෙකක්වත් තියාගන්න පුළුවන්. මාළු පැය 24යි. මම කියන්නේ නේද? ඒ නිසා වෙළඳපොළ දත්ත මත තමයි වෙළඳපොළට භාණ්ඩ නිකුත් වෙන්න ඕන. ඒ නිසා වෙළඳපොළට අනවශ්‍ය ටික මොකද කරන්න අපි එළියට ඇදලා ගන්න ඕන. අතිරික්තයේ ගබඩාවට ගන්න ඕන. අතිරික්තයේ ගබඩාවට ගත්තාම අපිට ගොවි ජනතාවට සාධාරණ මිලක් තියාගෙන යන්නත් පුළුවන්. ඒ පාරිභෝගික ජනතාවට ස්ථාවර මිලක් තියාගෙන යන්නත් පුළුවන්. දැන් වට්ටක්ක. ඔයගොල්ලෝ බැලුවොත් දඹුල්ල මාකට් එකට. සාමාන්‍යයෙන් කොළමින් ලොරි 5යි ඕන වෙන්නේ දවසකට වට්ටක්ක කියලා හිතමු. ලොරි 5යි වට්ටක්ක ඕන වෙන්නේ. හැබැයි ලොරි 25ක් විතර ඇවිල්ලා. දෙකට යන්නේ ලොරිය අරගෙන. ගිහිල්ලා අර ගැට්ටේ වාඩි වෙලා වට්ටක්ක ලොරිය තියාගෙන ඉතින් ඉන්න ගොවි මහත්තුරු. ඉනට නේද අත තියාගෙන මෙහෙම කල්පනා කර කර ඉන්නවා. මුදලාල්ලා දන්නවා කොළඹෙන් එන මුදලාල්ලා දන්නවා අද වට්ටක්ක ලොරි ගොඩක් එන බව. එයා ගන්නෙ නැහැ දෙකට ආවට දෙකට කිරන්නේ නැහැ. 5-6 වෙනකන් රස්තියාදු කරලා මිල බස්සනවා. මිල බස්සලා ඉවරලා ලොරි 25ක් ඇවිල්ලා ලොරි 5ක් ගන්නවා. ඉතින් ලොරි 20 දිගම් පතා ගිහලා දානවා අලින්ට ගන්න උගල කියලා බලන්න. දඹුල්ල මාකට් එකේ හවසට එළවලු දඹුල්ල නගර සභාවේ කුණු ලොරියට පටවන්නේ බැකෝ යන්ත්‍ර වලින්. ඒ නිසා මේක අස්වනන ආරක්ෂා කරගන්න වැඩ පිළිකුත් නැහැ. අතිරික්ත වෙළඳපොලෙන් අයින් කරගන්න සැලසුමුකුත් නැහැ. ඒක කුස්කර්මාන්තයට අවශ්‍යයි. ඒ නිසා අපේ සැලසුම තමයි අතිරික්ත වෙළඳපොලෙන් ඉවත් කරගන්න. ඒ විතරක් නෙවෙයි අපි හොඳ වගා සැලසුමක් ඉදිරිපත් කරනවා. දැන් ජපානයේ වගේ රටක ඒගොල්ලෝ විශාල කුස්කාර්මික රටක්. ඔය අපිට ජපාන් දැක්කහම ටොයෝටා මතක් වුණාට ජපාන් ගියපම කුස්කර්මී. ඒවා මොකද කරලා තිබෙන්නේ? ඒවා ඊටාම දත්ත තොරතුරු මත වගා සැලසුමක් ඉදිරිපත් කළා තිබෙනවා. එක එක කලාප වලට අදාළ වගාවන් හඳුන්වා දී තිබෙනවා. ඒ කලාපෙ මෙච්චර යස් වෙන්න ඕන කියලා තීරණය කරලා තිබෙනවා. අපි එහෙම සැලසුමක් නැහැ. අපේ ගොවි ජනතාව ඉවට වගා කරනවා. ගිය සැරේ වට්ටක් කලා බයින මේ සැරේ වට්ටක් ඉඳිනවා. වගා කරපු ඔක්කොම ඉවර වෙනවා. ඒ කියන්නේ ඉවට වගා කරපු කාලේ ඉවරයි. ඒ ඉස්සර ලෝකේ දැන් යන්නේ මොනව මතද? ඉස්සර තමයි ලෝකේ ඉව මත ගියේ. දැන් ලෝකේ යන්නේ සංඛ්‍යා, දත්ත, තොරතුරු, පුරෝකතන. අපිට එහෙම පුරෝකතනයක් තියෙනවද? ඊළඟ දෙසැම්බර් මාසෙ වෙනකොට ලංකාවේ ලියුණු කොච්චර අවශ්‍යද කියලා පුරෝකතනයක් තියෙනවද? ඒ ලියුණු දඹුල්ලෙන් කොච්චර වෙනවද? යාපනයෙන් කොච්චර වෙනවද? මොණරාගලින් කොච්චර වෙනවද කියලා පුරෝකතනයක් තියෙනවා. මුකුත් නැහැ. ඔහි භාගාත යන රටක්. ඒ පුරෝකතනය මත පදනම් වූ වගා සැලසුමක් අපි හදනවා. දැන් ලුණු ගත්තොත් අපේ රටේ ලුණු ප්‍රධාන කලාප තුනක් තියෙනවා. එකක් මොණරාගල, අනිත් එක දඹුල්ල, අනිත් එක යාපනය. කලාප තුනේම පරිසර පද්ධතියේ තත්ත්ව තුනක්. වහින්න වෙනස් කාල තුනකට. ඒතර අපිට සැලසුමක් තියෙන්න ඕන. දඹුල්ලේ ලුණු ටික අවසන් වෙනකොට අපි කොහොමද මොණරාගල ලුණු ටික එළියට ගන්නේ? මොණරාගල ලුණු ටික මදි වෙනකොට ඉවර වෙනකොට අපි කොහොමද යාපනයේ ලුණු ටික එළියට ගන්නේ? සැලසුමක් හදාගත්තා මම හිතනවා ලුණු අපිට මාස 8ක් දැන් තියෙන අස්වැන්නත් එක මාස 8ක් කළමනාකරණය කරගන්න පුළුවන් ලංකාවේ. තව මදි නම් ඉතුරු මාස 7ට අවශ්‍ය ප්‍රමාණය අපි ආනයනය කරන්න වෙයි తాවකාලිකව. ආරම්භයක් ලෙස. හැබැයි දැන් ආනයනය කරන්නේ කොහොමද? දැන් එහෙම අවශ්‍යතාවයේ උවමනාව කොච්චර අපේ නිෂ්පාදනය වෙලා තිබෙනවද? කොච්චරද අපිට හිගයක් තිබෙන්නේ? මේ හිගයක් ගැන කල්පනා කරලා අපි ආනයනය කරන්නේ නැහැ. ආනයනය කරන්න බද්දායින් කරපුවාම ගෙනලා ගොඩ ගහ ගන්නවා. ගොඩ ගහගෙන මොකද කරන්නේ? අපේ අස්වැන්න නෙල්න කාලටත් අර ලුණු වෙළඳ පොළට එනවා. දඹුල්ලේ මම දැකලා තියෙනවා. දඹුල්ලේ ලුණු ගලවද්දී ඒ දඹුල්ලේ කඩේම තියෙනවා ඉන්දියානු ලුණු. මොකද වෙලා තියෙන්නේ? එනිසා වගා සැලසුම සහ හොඳ කළමනාකරණ සැලසුමක් කුස්කර්මාන්තයට වුණා. අන්න ඒක අපි අපේ කුස්කර්ම ප්‍රතිපාදනය තුළ කරලා තිබෙනවා. එතකොට බීජ, වතුර, ඉඩම්, පසු අස්වැන්නාස්තිය වෙනුවෙන් ප්‍රවාහනය, ගබඩාකරණය, වෙළඳපොළ මේ සියල්ල එකට අපි කළමනාකරණ සැලසුමක් තමයි කුස්කර්මාන්තයේ ගොඩනැගීමේ සැලසුම කියලා කියන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපේ රට ආහාර වලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන් රටක් මේක. අද අපි මේ වෙනකොට විශාල ප්‍රමාණයක් අද අපි පිට රටින් ආනයන කරන තත්ත්වයටපත් වී තිබෙනවා. ඔයගොල්ලෝ දන්නවද අපි සියඹලා ගේනවා ඉන්දියාවේ. ඩුබායි වලින් මුංගට ගේනවා. ඕස්ට්‍රේලියාවෙන් කුරක්කන් ගේනවා. අපේ මිරිස් අවශ්‍යතාවයන් 72ක් පිට රටින් ගේනවා. ලුණු අවශ්‍යතාවයන් 56ක් පිට රටින් ගේනවා.
එනිසා මේක නේද ආහාර වලින් ස්වයං පෝෂිත කරන්න පුළුවන් රාජ්‍යයක් මේ දේශපාලකයන්ගේ වෙන උවමන. ඕකට කැමති. ඒගොල්ලෝ ආනයනට කැමති. ඒ වාසේ තමයි මේ ඔක්කොම කමිෂන් ටික යන්නේ. හරිද මේ බදු නිදහස් කිරීම, බදු ගැන පැනවීම මේ ඔක්කොම කරන්නේ. එතකොට අරගෙන බිස්නස් එක කරගන්න. මෙහෙම යන්නේ මේ බදු ප්‍රතිපත්ති ඔක්කොම හදන විදිහ අපි දන්නවා. දැන් මේ බදු ප්‍රතිපත්ති ඇතුලේ පවා තිබෙන්නේ. කුසකර්මාන්තයේ ගොවියාගේ නිෂ්පාදන ආරක්ෂා කරගෙන පැත්ත නෙවෙයි, තමන්ගේ මිත්‍රයන්ට කොච්චර වාසි වෙනවද කියන පැත්තේ. ඒවත් අපි වෙනස් කරන්න ඕනකම තිබෙනවා. නිශ්චිත ලෙස ගත්තොත් පොහොර ප්‍රශ්නේ. අපේ රටේ අද පාවිච්චි වෙන රසායනික පොහොර ප්‍රමාණය වැඩි. අපි ඒක බය නැතුව කියන්න පටන් ගන්නවා. 1 2 අපේ රටේ මහ පොළව මුළුමනින්ම වස විස වලින් පිරීලා තියෙනවා. මුළුමනින්. අනුරාධපුරේ අපි අපේ ගම්වල අපි අපේ ජීවිත කාලේ හිතුවේ නෑ සල්ලි වලට වතුර බොන්න වෙයි කියලා. ඒ තරම් වැව් බැඳි රාජ්‍යය. අර බම්බයක් කපුවම පොළවේ වතුර තිබුණා. අද සිදුවී තිබෙන දේ තමයි මොකද්ද? මුළුමනින්ම වතුර කඩ තමයි අනුරාධපුරේ තියෙන ලොකුම බිස්නස් එක. දැන් මේ වස විස වලින් මේ පොළොව තෙත් වෙලා තිබෙනවා. ඒ විතරම අපේ ආහාර වස විස වලින් පිරීලා තිබෙනවා. ඒ නිසා අපේ කුෂ්කාර්මික ප්‍රතිපත්තිය අපි සකස් කරන්නේ මේ මහ පොළොව සුවපත් කරන්නත් ආහාර පිරිසිදු භාවයෙන් දෙන්න. අන්න එතෙදි තමයි අපි පොහොර ගැන කල්පනා කරන්නේ. ඒක තමයි එක්කෙනෙක් ඇවිල්ලා කිව්වා එයා වී වලට පොහොර දෙනවා කො නිකන්. අනිත් එක්කෙනා කිව්වා එයා වී වලට විතරනේ මං එළ වලට දෙනවා කිව්වා. හරි අපි කියන්නේ අපේ යෝජනාව තිබෙන්නේ ක්‍රමානුකූල රසායනික පොහොර භාවිතය අධෛර්යමත් කරමින් කාබනික පොහොර භාවිතයට ඉස්සරහට යන්න. දැන්ට අපේ කුෂ්කර්ම දෙපාර්තමේන්තුව විසින් කරන පර්යේෂණ වල තියෙන හොඳම ප්‍රතිඵල තමයි කාබනික රසායනික එකට යෙදීම මිශ්‍රණය. ඒක තමයි ප්‍රතිපද. කාබනික රසායනික මිශ්‍රණය. මොකද යූරියා අපි කොච්චර ගැහුවත් රසායනික පොහොරේ ඔක්කොම හොදාගෙන යනවා. ඔබ ගිහලා කල්පිටිය පැත්ත ඔබ ගිහලා බැලුවොත්. කල්පිටියේ විශාල වැල්ලේ වගා කරන්නේ සාමත් පොහොර දාලා. හැබැයි වැල්ලා අයින ගහලා ලිදේ ඔක්කොම තියෙන පොහොර ටික. වැව් ඔක්කොම පිරලා තියෙන මේ පොහොර වලින්. ඒ නිසා පොහොර කොච්චර ගැහුවත් ඒ ගහන ප්‍රමාණය පොළොවට උරා ගන්නේ නැහැ. ඒ පොළොවට උරා ගැනීමේ මේ පොළොවට උරා ගැනීමේ පස බවට පත් කරන්න ඕන කාබනික පොහොර. උදාහරණයක් ගැටි ගත්තොත් අපිට මතක අපි එක ව්‍යාපෘතියක් ගෙනිච්චා 10 පුච්චලා කුඹුරට ගහනවා. ඒ 10 පුච්චලා ගහලා ඒකට යූරියා ටිකක් දානවා. ඒතර වෙනදී තමයි යූරියා මුළු ප්‍රමාණය අරකේ උරාගෙන ටිකින් ටික පැලේට දිනවා. අද සිද්ධ වෙලා තියෙනදී තමයි නිකන් ගන්නවා හොදගෙන එනවා. ඒ නිසා පෝරසාන ආධාරයේ මේ තියෙන මට්ටමින් ඉහළට නම් අපි ගේන්නේ නැහැ. ඒ කියන්නේ ලියන කෙලින්. හැබැයි ඒ වෙනුවට අපි ගොවි ජනතාවට ගෙනිනවා කාබනික පොහොර සංයුතියකින් සහිත කුෂිකර්මාන්තයකට අපි යෝජනා කරමු. අපේ යෝජනාව මේ. අපි මේ වෙලාවේ නේද අරවා දෙන්නම් මේවා දෙන්නම් කියන ප්‍රතිපත්තිය දෙන්න අපිට තියෙන රට පිළිබඳ සහ ජනතාව පිළිබඳව අපිට තියෙන්නේ වගකීම. එනිසා අපි තුන අපේ රට ගොඩනැගීම සඳහා ශක්තිමත් දැක්මක් සහිත කුසුමන් ප්‍රතිපත්තියක් අපි ඉදිරිපත් කළා තිබේ. එතකොට තියෙන ප්‍රශ්නේ තමයි කට්ටිය අහනවා ඕගොල්ලෝගේ ප්‍රතිපත්ති නම් හොඳයි. ඕගොල්ලන්ට කරන්න කට්ටිය නෑනේ ඕව. ජීවිතේට කරන්න කට්ටිය නෑ. මං අහන්නම් එකක්. දැන් කුසකර්මාන්ත කරපු කට්ටිය කවුද? කවුද කුසකර්මාන්ත කරේ? කාලයක් හිටියා කුසකර්මමැති මහින්ද යාපා නේද? ඊට කලින් හිටියා චමා. නේද? ඊට පස්සේ මහින්ද යාපා. ඊට පස්සේ මහින්ද අමරවීර. ඒ අමරවීර තමයි මට මතකයි කිව්වේ නේද? කැරට් ගණන් නම් නේද? කැරට් ගණන් කාලට කැරට් කන්න නැතුව වට්ටක කන්න කිව්වා. එහෙමද ඒකට කුසකර්මමැතිවරු ඕනේ නැහැ. ඒ ඕනත් තියෙන මිල ස්ථාවරත්වයක් හදන්න. හරිද? එයාගේ. ඊට පස්සේ ආවා දුමින්ද දිසානායක. ඊට පස්සේ ආවා හැරිසන්. දැන් ඔය අපිට කුසකර්මාන්තයේ ජයිපේ ඒ කියන්නේ මේ බලවේගය ඇතුලේ කුසකර්මාන්තේ කරන්න කට්ටිය නෑ. හරි අපි නෑ කියලා හිතමුකෝ. හැබැයි ඒගොල්ලන්ගේ කරපු කට්ටිය කවුද? මේ අය තමයි ඒගොල්ලන්ගේ කුසකර්මාන්තේ. මම ඔයගොල්ලන්ට කියන්නේ. ඒගොල්ලන්ගේ කුසකර්මාන්තේ පාලනය කරපු ඔක්කොටම වඩා හොඳට අපේ කුසකර්මාන්තේ පාලනය කරන්න පුළුවන් අපේ නාමල්ට. මොකද කියන්නේ? බැරිද? පුළුවන්. හරිද? ඒ විතරක් නෙමෙයි මේ අපි මේ කියන්නේ තනි පුද්ගලික වැඩක් ගැන නෙවෙයි. අපි සාමූහික ක්‍රියාකාරීත්වයක් ගැන විශ්වාස කරන මිනිස්සු. අපි කියන්නේ නෑ කිසිදු ශේස්ත්‍රයක් ගොඩනැගීම තනි මිනිහෙක්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක් කියලා. කුෂ්කර්මාන්ත ගොඩනැගීම එහි ඇමතිවරයාගේ ඉන්ද්‍රජාලික ක්‍රියාවක්ද නෑ. තනි මිනිහෙක්ගේ ක්‍රියාකාරීත්වකින් රටක් ලෝකේ කොහෙවත් ගොඩ ගිහිල්ලා නෑ. ලෝකේ රටක් ලෝකේ මානව සංහතේ සංවර්ධන වෙලාවම තිබෙන්නේ සාමූහික ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵල හැටියට. සමහර අය විලා මැජික් කාරයෝ. අපේ රට වෙලා තියෙන්නේ ඒක. අපි දැන් දශක ගණනාවක් තිස්සේ මැජික් කාරයෙක් වෙන ඉන්ද්‍රජාලිකයෙක් වෙනවා. රට ගොඩනගන්න. දෙක කාලෙක ඉන්ද්‍රජාලිකව නේ ජාලිකාවනුත් වෙනවා. විහාරමාදේවි කට්ටිය මාරයි ඉන්ද්‍රජාලිකාවක් දැන් ඇවිල්ලා ගොඩ.
ඊළඟ දුටු ගැමුණු අමාරයි. ඊළඟ ආසියාවේ ලොකුම මුලේ අමාරයි. නේද? ඊළඟ කියලා මොකද්ද? පොළොන්නරුවේ ගැමිය මාරුයි. හරි. දැන් හිතන මොකද? දුටු ගැමුණුගේ මල්ලි නියමයි. එහෙම නැත්තම් නේද? දුප්පතාගේ හිතවතාගේ පුතා. හරියයි. ඉතින් හෙව්වනේ. ඉතින් ඔය වගේ ඉන්ද්‍රජාලික මොනතරම් හෙව්වද? කුස්කර්මාන්ත ගොඩනැගීමේදී අපි තුන් ඒකේ කොටස්කරුවේ ප්‍රධාන කොටස්කරුවේ නාමල් සහෝදරයෝ. හැබැයි අනිත් අය ඔක්කොම කවුද? ඒ සඳහා එකට ගොඩනැගෙන සාමිකත්වයක්. අපේ පස්සම්පත් දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්තුමා මේක හදන්න අපිට සම්බන්ධ වුණා කුස්කර්ම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මාංකෝටේ මහත්තයා. ඊට පස්සේ අපිට මතකයි මේ පිළිබඳ විශාල ඥානයක් අපිට ගෙනත් දුන්නා පේරාදෙණියේ මේ රුණු විශ්වවිද්‍යාලයේ මහාපලාන කුසවිද්‍යාපීඨයේ මහාචාර්ය අබේවික්‍රම මහත්තයා. නේද? අපි සහෝදරවරු නේද? ඒ වගේම ගොවි නියෝජිතයෝ මෙවැනි සමන්විත කණ්ඩායමකින් තමයි මේක ගොඩ ගන්න පුළුවන්. එහෙම නැතුව මේ තනි පුද්ගලයන්ගේ ඉන්ද්‍රජාලික ක්‍රියාපස්සේ යන්න එපා. දැන් දශක ගණනාවක් අපේ රටේ තනි මිනිහෙක් මේ රට ගොඩදායි කියලා බලාගෙන යනවා. නේද? එහෙම වෙන්නේ නැහැ. සාමික ක්‍රියාකාරීත්වය. ඒ නිසා මේ කුස්කර්ම ප්‍රතිපත්තිය නිසි පරිදි ඉටු කිරීම සඳහා සමත් වෙන ඉතාමත් ප්‍රමුඛ සාමික කණ්ඩායමක් අපි ගාව ඉන්නවා. කතා කරනකොට අපේ වේදිකාව පෙන්වන්න. අපේ වගේ මේගොල්ලන්ගේ වේදිකාවක් පෙන්වන්න. හරිද? එතකොට එච්චරයි තියෙන්නේ. ඉතින් මේගොල්ලන්ගේ වේදිකාව බලපුවම අපිට හිතේ වැලිකඩ විවේකාගාරයද කියලා. වැලිකඩ පන්දනාගාරය. අර නේද? අර කැරම් මදින්න එහෙම දැනක් තියෙනවනේ. අන්න එතනද කියලා හිතේ. හරිද? අපි කියන්නේ එච්චරයි. ඒ නිසා රටක් ගොඩනගන්නේ සාමික ක්‍රියාකාරීත්වයක්. අන්නේ සාමික ක්‍රියාකාරීත්වයේ පංගුකරුවන් බවට පත් වෙලා ඉන්නේ. ඒ නිසා අපි විශ්වාස කරන්නේ ගොඩනගන්න පුළුවන්. මම හිතන්නේ තව දුරටත් අපේ රට මේ විනාශයට යන්න දෙන්න එපා. මේ වෙලාවේ හෘද සාක්ෂියක් තියෙන රට දරුවන් ගැන අනාගතය ගැන හැඟීමක් තියෙන හැම කෙනාගේම අපි ඉල්ලා හිටින මේක වෙනස් කරන්න මැදිහත් වෙන්න. මේ රට ගොඩනගන්න අවස්ථාවක් තිබෙනවා. හරිද? අපි මේ රට කොයි අවස්ථාවක හරි අරගෙන ගොඩනගනවා. ඉතින් අපිට කියන්නේ නේද? අවස්ථාවක් හදන්න. මොකද මේ රට හදන්න ඕන.